ආයිබෝවන් 13 ශ්‍රේණිය දේශපාලන විද්‍යාව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද දවසේ අපගේ මාතෘකාව වන්නේ. මෙම මාතෘකාව මීට පෙර අවස්ථා ගණනාවක ජාතික විභාගයන්හි ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී යොදාගෙන තියෙනවා. ඒ හින්දා දුවේ පුතේ අද දවසේ කරන මේ සාකච්ඡාව තුළ ඔබට විභාගයේ ඔබ දැනට ඉගෙනගෙන තියෙන මේ මාතෘකාව හදාarලා තියෙන ප්‍රමාණයන් නිවැරදි කරගන්න, ඒ වගේම කිසියම් ගැටලුවක් නැත්නම් ඒ ගැටලුව කිසියම් ප්‍රමාණයට निराකරණය කරගන්න, ඒ වගේම නුදුරු අනාගතයේදී පවත්වන අපසුක්සස් වල විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් ඔබට අත් කරගන්න අද දවසේ මේ සාකච්ඡාව තුළින් අපි ඔබට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එහෙනම් අපි බලමු දැන් ඔබට දැන් මේ දර්ශනය වෙනවා 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරීපත් වුණු විධායක ජනාධිපතිවරු 4 දෙනෙක්. ඒ ජනාධිපතිවරු 4 දෙනා මෙතන සුවිශේෂව අරගෙන තියෙන්නේ මේ ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. එතුමා තමයි මේ ව්‍යවස්ථාව නිර්මාණය කළේ. 1977 මහමැතිවරණ බලයට පත් වෙලා අගමැති වශයෙන් 6/5ක පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන ඔහු නව ව්‍යවස්ථාව සම්පාදනය කළා. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී මෙතුමා එතෙක් පැවති පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩල ආණ්ඩු ක්‍රමය වෙනුවට 1978 ජනාධිපති විධායක බලය සහිත ආණ්ඩු ක්‍රමයක් නැත්නම් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ලංකාවට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අපි ජේ.ආර්. ජයවර්ධන මහතා මේ නිර්මාතෘවරයා විදිහට සලකනවා. ඊළඟට දෙවන රූපේ ඔබ දකිනවා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා. ඔහු තමයි ලංකාවේ දෙවන විධායක ජනාධිපති වුණේ. තුන්වෙනි රූපේ ඔබට දකින්න පුළුවන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. හතරවෙනි රූපේ ලංකාවේ හතරවෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. එතකොට මේ ජනාධිපතිව 4 දෙනා මෙතෙන්ද අපි සුවිශේෂව ගන්න හේතුව මුල් ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රමේ මුල් ව්‍යවස්ථාවේ එතුමා මේ පුද්ගලයන් තමයි පූර්ණ විධායක බලතල භුක්ති විඳින්නේ. ඊළඟට මීට අමතරව තව ජනාධිපතිවරු 3 දෙනෙක් ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි මේ දෙවෙනියට සඳහන් කළ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සිය තම දූරේ නිල කාලය අවසන් වීමට ප්‍රථම හදිසියව මියෑමට ලක් වෙනවා. ඊට පස්සේ එතුමා වෙනුවට ඉතිරි දුර කාලයේ සදා ජනාධිපතිවරයා අනුප්‍රාත්තික ජනාධිපතිවරයා පත් කරා. ඒ තමයි ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා. ඔහු විශේෂ වන්නේ ඡන්දයකින් නොවේ පත් උනේ ඉතිරි නිල කාලයේ සඳහා පත් වුණු අනුප්‍රාත්තික ජනාධිපතිවරයෙක් විදිහට ලංකාවේ 2015 ජනාධිපතිවරණයෙන් පත් වෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඔහුගේ දුර කාලයේ ආරම්භයේදීම 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය හඳුන්වා දෙනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් සිදුවෙනවා මේ පූර්ණ විධායක බලය සහිත ජනාධිපති ධූරය කිසියම් සංශෝධනයකට ඔහුගේ බලතල අඩු කිරීමකට ලක් වෙනවා. ඒ අඩු කිරීමට ලක් වුණාම අර මුල් විධායක ජනාධිපතිවරු සිව් දෙනා තරම් උපරිම විධායක බලයක් ඒ ජනාධිපතිවරු භුක්ති විඳින්නේ නැහැ. දැන් 2015 ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර කාලයේ තුල ඔහු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක ජනාධිපති ධූරයේ නිල කාලයේ අඩු අතර 2019 වර්ෂයේ බලයටපත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල කාලය තුලද අපිට කිව හැකි 19 වෙනි සංශෝධනයේ යටත්ව ක්‍රියාත්මක වන ජනාධිපතිවරයෙක් වශයෙන් අර මුල් ජනාධිපතිවරු 4 දෙනා උපරිම නැත්නම් පූර්ණ විධායක බලතල භුක්ති විඳින ජනාධිපතිවරයා සුණුත් 19 වෙනි සංශෝධනයෙන් පසුව ලංකාවේ ජනාධිපති ධූරය දරන්නේ යම් සීමාවකට ලක් වෙච්ච බලතල වලින් අඩු වෙච්ච ජනාධිපතිවරු වශයෙන් අපිට හඳුනාගත හැකියි. හොඳයි, අපි දැන් යමු නිපුණතාවය කුමක්ද මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආශ්‍රිත දරුවන්ගෙන් අපේක්ෂා කරන. එතකොට මේ ව්‍යවස්ථාව යටතේ
අපි ආණ්ඩුක්‍රමයේ ව්‍යුහාත්මක ලක්ෂණ මේ ආණ්ඩුක්‍රමයේ ගොඩ නැගිච්ච ආකාරය ඒවා අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පිළිබඳ තමයි සාකච්ඡා කරනු ලබන්නේ. නිපුණතා මට්ටමේදී එක් එක් ආණ්ඩුක්‍රම ආයතන මොනවද? ඒ වගේ ලක්ෂණ මොනවද? ඒවට තියෙන බලය සහ අන්තර් සම්බන්ධතාවය, ඒ වගේ ආයතනික සංයුතිය ගොඩනැගිච්ච ආකාරය පිළිබඳ අධ්‍යයනය කරනවා. දරුවන්ට අවශ්‍ය නම් මේක දැන ගැනීම. මොකද මේ පිළිබඳ තමයි ඔබගේ දැනුම විභාගයන් වලින් ඇගීමට ලක් කරන්නේ. ඊටාම වැදගත් ඉගෙනුම් ඵල. ඉගෙනුම් ඵල මෙතන මම 4ක් ඔබට ඉදිරිපත් කරනවා. අද දවසේ අපි සාකච්ඡාවට යොදාගන්නෙත් මේ ඉගෙනුම් ඵල 4 ආශ්‍රිතව දරුවාට දැනුමක් ලබා දීම සඳහා. මේකෙන් පළවෙනි එක අපි ගමු 1970ට ව්‍යවස්ථාව යටතේ විධායකයේ ස්වභාවය, බලතල සහ කාර්යයන් පිළිබඳව විග්‍රහ කිරීම. දැන් මෙතන විධායක කියන්නේ කුමක්ද? ඒ ස්වභාවය, ඒ සකස් වෙලා තියෙන ආකාරයේ ව්‍යවස්ථාවෙන් සහ ඒකට තියෙන බලය සහ ඒකට තියෙන කාර්යයන් පිළිබඳ අද ඔබට අපි කරුණු සාකච්ඡා කරනවා. ඊළඟට ව්‍යවස්ථා දායකයේ ස්වභාවය, නීති සම්පාදනය කරන ආයතනයේ ව්‍යවස්ථා දායකය කියලා කියන්නේ ඒ ආයතනයේ ස්වභාවය, ඒකේ බලතල සහ ඒකේ කාර්යයන් පිළිබඳ මෙතෙන්දී අපි සාකච්ඡාවට ලක් කරනවා. ඊළඟට ඉතිරි කොටස තුල මේ ව්‍යවස්ථා දායකයේ සහ විධායකයේ අතර සම්බන්ධතාවයත්, අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ පවතින න්‍යාය සහ භාවිතය පිළිබඳව සලකා බලනවා. ඒ අනුව අද දවසේ අපේ ප්‍රධාන ඉගෙනුම් ඵල 4 ආශ්‍රිතව තමයි මේ පාඩම ඉදිරියට ඔබට සංවර්ධනය කරන්නේ. හොඳයි. 1970ට ව්‍යවස්ථාව හඳුනා ගැනීම. ඔබ දන්නවා, ඔබ මේට කලින් අධ්‍යයනය කරලා තියෙන දරුවනි, 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර ලංකාවේ තිබ්බේ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කොට කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. ඒක අපි හඳුනා ගන්නවා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. මේකේ විශේෂ ලක්ෂණය තමයි මෙතෙක් ලංකාවේ තිබුණු වෙස්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩුක්‍රමය අහෝසි වෙලා විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයකට ලංකාවේ ව්‍යවස්ථාව පරිවර්තනය වීමක්. ඒ අනුව 1978 සිට මේ කතා කරන වර්තමානයේ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වන උත්තරීතර නීතිය ලෙස සලකන්නේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අපි හඳුනාගන්නේ උත්තරීතර නීතිය ලෙස. ඒ නීතිය තමයි ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙම ආණ්ඩුක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි මේ ආණ්ඩුක්‍රමයේ ගොඩනැගෙන ව්‍යුහය සාකච්ඡා කළ යුතුයි. ඒ ව්‍යුහය සාකච්ඡා කිරීමේදී පළවෙනි එක විදියට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ආණ්ඩුක්‍රමයේ මූලිකම බල කේන්ද්‍රය විධායකය. විධායකය කියන්නේ රටක නීති ක්‍රියාත්මක කරන ආයතනය. ඒ නීති ක්‍රියාත්මක කරන ආයතනය ජනාධිපතිවරයෙක් විදියට හඳුනා ගන්න පුළුවන් 1978 ආණ්ඩුක්‍රමයේ. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා ඔබට. දෙවැනියට අපි ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකය කියන්නේ කුමක්ද? වර්තමානයේ පාර්ලිමේන්තුව ඒ සකස් වෙලා තියෙන ආකාරය, ඊට තියෙන බලතල සහ කාර්යයන් සාකච්ඡා කරනු ලබනවා. ඊළඟට මේ ව්‍යවස්ථාදායකයයි විධායකයයි අතර තියෙන සම්බන්ධතාවය කෙමදු එකක්ද කියලා අද දින සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ පවතින න්‍යායයන් ඔබට හඳුනා ගන්න පුළුවන්. අධිකරණ ස්වාධීනත්වය කියන සංකල්පය කුමක්ද? ඒක ප්‍රායෝගික භාවිතයේදී කොයි ආකාරයට ලංකාව තුල ක්‍රියාත්මක වෙනවාද කියන එක අද දිනේ තුල ඔබට සාකච්ඡාවට ලක් කරනවා. ඊට අමතරව ඔබ මේ ආණ්ඩුක්‍රමයේ පිළිබඳ දුවේ පුතේ ඉදිරියටත් අධ්‍යයනය කරනවා නම් විධායක සහ රාජ්‍ය සේවයත්, විධායක සහ බල කේන්ද්‍රයත්, මූලික අයිතිවාසිකම්, අධිකරණය, ඔම්බුඩ්ස්මන්, මැතිවරණ ක්‍රම, ජනමත විචාරණය කියන මේ සියලු අංගයන් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත යුතුයි. නමුත් අද දිනේ තුල අපි සාකච්ඡා කරන්නේ මේන් මූලික
ආයතන 4 පිළිබඳ විතරයි. ඒ අනුව අද සාකච්ඡාවට අපි බලමු මුලින්ම විධායකය පිළිබඳ. විධායකය ඒ බලතල සහි කාරණය. මෙම ආණ්ඩු ක්‍රමය දේශපාලන විධායකය මෙම ආණ්ඩු ක්‍රමයේ දේශපාලන විධායකය ද්විත්ව ස්වරූපයක් ගනී. මේකේ ඔබ දරුවනේ ඊටාම සුවිශේෂව දැනගත යුතු කරුණක් තියෙනවා මෙතන. ඒ තමා දේශපාලන විධායකය කියන්නේ කුමක්ද කියලා දැනගත යුතුයි. දේශපාලන විධායකයක් කියලා කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් ඍජුව බලයට පත්වන ආයතනයක් විසින් විධායකයේ සමන්විත වෙලා තියෙනවා නම් ඒක තමයි දේශපාලන විධායකය කියන්නේ. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක සමන්විත වෙලා තියෙන ආකාරය පිළිබඳව අපි සලකා බලමු. මේ සඳහා වෙනම ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයෙක් ජනතාව විසින් තෝරාපත් කර ගන්නවා. ඔහු විධායකයේ ප්‍රධාන අංගය. ඊට අමතරව පාර්ලිමේන්තු මහා මැතිවරණයකින් ජනතාව විසින් තෝරා ගන්නා ව්‍යවස්ථාදායකයේ බහුතර බලය ලබා ගන්නා දේශපාලන පක්ෂයේ නායකයෙක් තෝරාපත් කරන අගමැති ලෙස ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගන්නවා. මෙන්න මේ ආයතන දෙකෙන් තමයි විධායක සමන්විත වෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පමණක් තේරීපත් වන නියෝජිතයන්ගෙන් සමන්විත වන විධායකයක් තමයි අපි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුනාගන්නේ. ඒක ද්විත්ව කියලා කියන්නේ එක පැත්තකින් ජනාධිපතිවරයා අනිත් පැත්තෙන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. මේ ආයතන දෙකෙන්ම සමන්විත වන නිසා තමයි අපි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද්විත්ව විධායකයක් ලෙස හඳුනාගන්නේ. දැන් දරුවන්ට පැහැදිලි ඇති ද්විත්ව කියන්නේ මොකක්ද? දේශපාලන විධායකය කියන්නේ මොකක්ද කියන එක. හොඳයි. ඊළඟට මේ විධායකය ජනාධිපතිවරණය පිළිබඳ අපි සාකච්ඡා කළා. මම ඉස්සෙල්ලා සඳහන් කරා ඔබට ජනාධිපතිවරණයකින් විධායකයේ කෙනෙක් තෝරගන්න ඒ තමයි ජනාධිපතිවරයා. ඊළඟට පාර්ලිමේන්තු මහා මැතිවරණයේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරගන්නවා. මේ දෙකෙන්ම තමයි මේක සමන්විත වෙන්නේ. ඒකයි අපි හඳුනාගන්නේ ද්විත්වයි කියලා. ඊළඟට අපි බලමු මේ විධායකයට තියෙන අතිශය වැදගත් කරුණක්. ඒක තමයි ජනාධිපතිවරයා තමයි විධායකයේ නායකයා. ඔහුට තියෙන නායකත්වයේ ස්වරූපය සලකා බලමු. එතකොට රාජ්‍ය නායකයා කියලා කියන්නේ ව්‍යවස්ථාවෙන්ම ඔහුට උරුම කරලා දීලා තියෙනවා රාජ්‍ය නායකයෙකුට හිමි බලතල. මීට පෙර ව්‍යවස්ථාවල විශේෂයෙන් පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩල ආණ්ඩුක්‍රමවල රාජ්‍ය නායකත්වය දෙන්නේ නාමික විධායකයට. නමුත් 78 ව්‍යවස්ථාවට තේ රාජ්‍ය නායකත්වය ලබා දීලා තියෙනවා ජනාධිපතිවරයාට. ඒ අනුව ප්‍රථම පුරවැසියා රටේ ප්‍රථම පුරවැසියා වෙන්නේ ජනාධිපතිවරයා. ඊට අමතරව රාජ්‍ය උත්සවවල මුලසුන ගැනීම සායවා ආමන්ත්‍රණය කිරීම. රාජ්‍ය නිල මුද්‍රාව ළඟ තබා ගැනීම. විදේශ රාජ්‍යයන් නියෝජනය කිරීම. විදේශ දූත මණ්ඩල පිළිගැනීම. ඊළඟට තානාපතිවරු පත් කිරීම සහ පිළිගැනීම. ඒ වගේම වරදකරුවෙකුට සමාව දීම වගේ විශේෂ බලතල මේ රාජ්‍ය නායකයාට හිමි. ඒ බලතල තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සතු වෙන්නේ. ඊළඟට විධායකයේ නායකයා. කවුද ජනාධිපතිවරයා? විධායකයේ නායකයා කියලා කියන්නේ මුළු මහත් රාජ්‍ය සේවය මෙහෙයවීම සහ ඊපත් කිරීම වල බලධාරියා වන්නේ ජනාධිපතිවරයා. විශේෂයෙන්ම ජනාධිපති ලේකම්, කැබිනට් මණ්ඩලයේ ලේකම්, අමාත්‍යාංශවල ලේකම්වරු, ඊළඟට පාර්ලිමේන්තු මහ ලේකම්, ඊළඟට දෙපාර්තමේන්තු සංස්ථාවල ප්‍රධානීන්, කමිෂන් සභා පත් කිරීම, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීම, මේ සියලුම පත් කිරීම ජනාධිපතිවරයාගේ ඍජු අයිතියක් සහ තනි අනන්‍ය අයිතියක්. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාවට නැගීමේ සම්පූර්ණ බලය හිමි වෙන්නේ ජනාධිපතිවරයාට. ඒ අනුව තමයි විධායකයේ නායකයා ලෙස අපි ඔව්ව හඳුනගන්නේ. ඊළඟට
ආණ්ඩුවේ නායකයා නැත්නම් ආණ්ඩුවේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා විදියට තමයි ඔහුට තනිසා අනන්‍ය බලයක් තියෙන අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට අගමැති පත් කිරීම. අගමැති පත් කරන්නේ මැතිවරණයකින් මහා මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බහුත ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා දේශපාලන පක්ෂයේ නායකයා තමයි බොහෝ විට අගමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරගන්නේ. මේදී වෙනත් පුද්ගලයෙකු අගමැති ලෙස පත් කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. හැබැයි ඒ බලය ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයම පාර්ලිමේන්තුවේ ආසන බහුතරයක් දිනාගෙන තිබේ නම් එහිදී ජනාධිපතිවරයාට අගමැති පත් කිරීමේ ස්වාධීන සහ තනි අයිතිය හිමි වෙනවා. ඒක විශේෂ දෙයක් මේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන. එහිදී ජනාධිපතිවරයා තම අභිමතය භාවිතා කරනවා අගමැති පත් කිරීමට. විපක්ෂයක් බලයට පත් වුණොත් එහෙම ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂයකින් එහිදී ඒ පක්ෂයේ බහුතරයේ කැමැත්ත තියෙන පුද්ගලයා තමයි අගමැති ලෙස තෝරාගන්නේ. ඊළඟට සිය කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු තෝරා ගැනීම. කී දෙනෙක් තෝරා ගන්නවද මේ අමාත්‍යවරු? ඊළඟට කැබිනට් අමාත්‍යවරු පත් කිරීම, කැබිනට් නොවන අමාත්‍යවරු පත් කිරීම, නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ආදී අමාත්‍යවරු පත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා භුක්ති විඳිනවා. ඒ අනුව තමයි අපි හඳුනාගන්නේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවේ ප්‍රධානියා වෙනවා කියලා කියන්නේ. ඒ අනුව ඒ පත් කරන අමාත්‍යවරුන්ට මොන විෂයන් ලබා දෙනවද? ඒ විෂයන් වලට අදාළ දෙපාර්තමේන්තු මොනවද? ඊළඟට Taman බාරේ තියාගන්න දෙපාර්තමේන්තුව අමාත්‍යංශ මොනවද? පිළිවෙත තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාගේ තනි අයිතියක්. ඒ වගේම ඕනෑම ඇමතිවරයෙකුගේ අමාත්‍යංශයක් නැවත පවරා ගන්නටත් තමා යටතේ තබා ගන්නටත් ජනාධිපතිවරයාට මුල් ව්‍යවස්ථාවෙන් පූර්ණ බලය හිමි වෙනවා. ඒ වගේම සන්නද්ධ සේවාවෙන්හි සේනාධිනායකයා කියලා ජනාධිපතිවරයා හඳුනාගන්නේ යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ තනි බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. නිදසුනක් මම කියන්නම් 30 අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණයක් ගන්නවා ඒ ශස්ත්‍රවාදී සංවිධාන විනාශ කළා රටේ සාමය ඇති කරන්න. ඒ අනුව තමයි ත්‍රිවිධ හමුදා මේවලා ඒ යුද්ධය ජයග්‍රහණය කරලා රට ඒකීය නැත්නම් එක්සේසත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාගේ අයිතියක් විදිහට ඔව් ඒ වගකීම ඉටු කරනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරු පත් කිරීම, ඒ වගේම ත්‍රිවිධ හමුදාවන්හි වරලත් නිලධාරීන් නැත්නම් අධිකාරිවරු පත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම යුද්ධයක් හෝ සාමය ප්‍රකාශ කිරීමේ පූර්ණ බලය හිමි වෙන්නේ ජනාධිපතිවරයාට. මේ බලතල කිසියෙකුට අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැහැ. හේතුව ඔබ දන්නවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එතුමා එක්තරා අවස්ථාවක ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කියන්නේ මම මේ ව්‍යවස්ථාව නිර්මාණය කළා. මේ ව්‍යවස්ථාවෙන් මට කළ නොහැක්කේ කාන්තාවක් පිරිමියෙක් කාන්තාවක් කිරීමත් පමණි. අනිත් සියල්ල කළ හැකි. ඒ අනුව මේ රාජ්‍යයේ විධායකයේ ආණ්ඩුවේ සන්නද්ධ සේවාවන්හි මීටත් අමතරව ඔබ දකිනවා වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා දැනට තව බලයක් භුක්ති විඳිනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම උරුම කරලා දීලා තියෙන බලයක්. ඒ තමයි ඒකාබද්ධ අරමුදල් හරහා රට පාලනය කිරීමේ වගකීම ජනාධිපතිවරයාට තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරපු අවස්ථාවක ඉදිරි කාලය සඳහා අයවැය ලේඛනයක් සම්පාදනය කරලා නැත්නම් ඒ කාලයට මුදල් ඒකාබද්ධ අරමුදලින් ලබාගෙන රටේ සේවාවන් පවත්වාගෙන යාම, රටේ ආරක්ෂාව පවත්වාගෙන යාමේ අයිතිය ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට මෙතන සාකච්ඡා කරපු නැති තව අයිතියක් තියෙනවා. ඒ තමයි විවිධ කොමිසම් පත් කිරීමේ බලය. ඒ කොමිසම් මාරා අපි දන්නා අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම ආදී කොමිසම් රාශියක් පත් කර ගැනීමේ බලය තියෙනවා. දැන් ඔබ දකිනවා ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට මේ උපරිම බලතල ව්‍යවස්ථාව මගින් ලබා දීලා තියෙනවා. විධායක බලතල සහ
සහ කාර්යයන් ජනාධිපතිවරයා සතු විශේෂයෙන්ම 1978 විධායක කියන්නේ මේ දිත්ව විධායකය. මේදී අපි විශේෂයෙන්ම වැඩිපුර සාකච්ඡා කරන්නේ ජනාධිපතිවරයා පිළිබඳව. එතකොට ජනාධිපතිවරයා සතු මොන ආකාරයේ විධායක බලතල තියෙනවද කියලා මේදී සාකච්ඡා කරනවා. ඒ අනුව රාජ්‍ය නායකයා විදිහට අපි ඕවා හඳුනා ගන්නවා. රාජ්‍ය නායකයා කියන්නේ මේ දිවයිනේ නැත්නම් රටේ ප්‍රථම පුරවැසියා ලෙස සලකන්නේ ජනාධිපතිවරයා. ඊට අමතරව ඔහු විශේෂ ජාතික උත්සවයන් වල මුලසුන ගැනීම, ඒ වගේම ජාතිය ඇමතීම, රාජ්‍ය නිල මුද්‍රාව ළඟ තබා ගැනීම සහ පරිහරණය කිරීම, ඒ වගේම විදේශ දූතයන් පිළිගැනීම, විදේශ ස්ථානාපතිවරු පත් කිරීම, ස්ථානාපතිවරු පිළිගැනීම, විදේශයන්හි ශ්‍රී ලංකාව නියෝජනය කිරීම රාජ්‍ය නායකයෙක් විදිහට ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම ජනාධිපතිවරයා කිසියම් වරදකාරයෙකුට සමාව දීමේ බලයත් භුක්ති විඳිනවා. ඒ තමයි රාජ්‍ය නායකයෙක් වශයෙන් ඔහුට තිබෙන බලතල. ඊට අමතරව විධායකයේ නායකයා. විධායකයේ නායකයා ලෙස තියෙන ප්‍රධානම කාර්යය තමයි ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාවට නැන්වීම. ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ මූලිකය වන්නේ ජනාධිපතිවරයා. ඒ අනුව රාජ්‍ය සේවය පාලනය කරනවා. රාජ්‍ය සේවය පාලනය කරනකොට විශේෂයෙන්ම ජනාධිපති ලේකම්ගේ සිට කැබිනට් මණ්ඩලයේ ලේකම්, අමාත්‍යංශවල ලේකම්වරු, නීතිපතිවරයා ඇතුළු සියලුම රාජ්‍යයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා. ඔහුට ඒ තනිසා අනන්‍ය අයිතියක් විදිහට මුල් ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම විවිධ කොමිසම් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම පළාත් ආණ්ඩුකාරවරු පත්කිරීමත් ජනාධිපතිවරයාගේ විධායකේ බලයක් විදිහට සටහන් වෙනවා. ඊළඟට ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම. විධායකයේ දෙවන ආයතනය වන අගමැති සහ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා. සිය තනිසා අනන්‍ය අයිතිය යටතේ තමයි මේක කරන්නේ. කොහොමද මේක කරන්නේ? කිසියම් මැතිවරණයකදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා දේශපාලන පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. එෙහිදී තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතරල ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටිනම් ඔහු පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම කිසියම් අවස්ථාවක ආණ්ඩු බලය විපක්ෂය විසින් අත් කරගෙන තියෙනවා නම් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැති ලෙස තෝරා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයේ පුද්ගලයන් අමාත්‍යවරු ලෙස නැත්නම් മന്ത്രിවරු අමාත්‍යවරු ලෙස පත් කිරීමේ බලයක් ජනාධිපතිට තියෙනවා. එතකොට ඒ ජනාධිපති විසින් මේ පත් කරන අමාත්‍යවරු සංඛ්‍යාව කොතරම්ද කියන එක තමන් විසින් තීරණය කරනවා. ඒ වගේම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු ආදී විවිධ අමාත්‍යවරු පත් කරනවා. මේ පත් කරන අමාත්‍යවරුන්ගෙන් කැබිනට් මණ්ඩලයට අයත් වෙන්නේ එක්තරා කොටසක් පමණයි. එතකොට අමාත්‍යවරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වෙනවා. ඒ වගේම තමයි මේ පත් කරන අමාත්‍යවරුන්ට මොන විෂයන්ද ලබා දෙන්නේ, ව්‍යවස්ථාවෙන් මොන විෂයන් කොටස්ද පවරන්නේ කියන එක සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ වගේම පවරන ලද ඕනෑම අමාත්‍යංශයක් නැවත තමන් අතට ගැනීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම තමන් කැමති ඕනෑම අමාත්‍යංශ සංඛ්‍යාවක් තමන් බාරේ තබා ගැනීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ අනුව
ආණ්ඩුවේ ප්‍රධානියා විදියට ජනාධිපතිවරයා ආණ්ඩුව මෙහෙයීමේ පූර්ණ බලය භුක්ති විඳිනවා. ඒ වගේම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා විශේෂම යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම, සන්නද්ධ සේවාවන්හි ප්‍රධානීන් පත් කිරීම, ත්‍රිවිධ හමුදාවරු පත් කිරීම බලය ජනාධිපතිවරයා සතුයි. ඒ බව ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තියේ තමයි සඳහන් වෙන්නේ. එතකොට මේට අමතරව ජනාධිපතිවරයාට මේ බලතල මේ රාජ්‍ය විධායකයේ ආණ්ඩුවේ සන්නද්ධ සේවාවන්ට අමතරව ජනාධිපතිවරයා භුක්ති තවත් බලතල රාශියක් තියෙනවා. ඒවා කීපයක් මම ඉතාම කෙටියෙන් කියන්නම්. ඒ තමා එකක් තමා මේ ඒකාබද්ධ අරමුදලකින් මුදල් ලබාගෙන රාජ්‍යයේ ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තෙක් අන්තරවාර කාලය තුල රාජ්‍ය වියදම් සහ සේවාවන් පවත්වාගෙන යාමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. විවිධ කොමිෂන් සභා පත් කිරීමේ බලය තියෙනවා. ආණ්ඩුකාරවරු පත් කිරීමේ බලයත් එහිදී ජනාධිපතිවරයාට තියෙනවා. මේ සියලු බලතල ජනාධිපතිවරයාගේ විධායක බලතල විදිහට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාවට නැංවීමේ මූලික වගකීම දරනු ලබන මධ්‍යගත මෙහෙයුම් අධිකාරිය වන්නේ දිත්ත විධායකයයි. සත්‍ය වශයෙන්ම දිත්ත විධායකය කියලා අපි කිව්වට 19 වෙනි සංශෝධනයට පෙර ලංකාවේ මේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මුලපිරීම ජනාධිපතිවරයා අතින් සිදු වෙනවා. ඒ වගේම මේවා ක්‍රියාවට නැංවීමට එක් අමාත්‍යවරුන්ට බාර දෙන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වග කියනවා වෙනුවට අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපතිවරයාටයි වග කියන්න ඕනේ. ජනාධිපතිවරයාට මේ වගකීම් ඉටු කරනවද නැද්ද යන්න මත තමයි ජනාධිපතිවරයා ඒ අමාත්‍ය මණ්ඩලය සමග ඉදිරියට ආණ්ඩුවේ කටයුතු මෙහෙවන්නේ. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ සම්පූර්ණ බලය භුක්ති විඳින්නේ මේ තනි විධායකය එහෙම නැත්නම් ජනාධිපතිවරයා කියලා අපි හඳුන ගන්නවා. මේ දිත්ත විධායකය කියලා කිව්වට මුල් ව්‍යවස්ථාවට අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට විශාල බලතල ප්‍රමාණයක් නැහැ. ඔහු ජනාධිපති යටතේ සේවය කළ යුතු නැත්නම් ජනාධිපතිවරයා දක්වන ආකාරයට අනුව කටයුතු කළ යුතු අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් ලෙස හඳුනා ගන්න පුළුවන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක ජනාධිපතිවරයාගේ බලතල හමුවේ තමයි මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඊළඟට ජනාධිපතිවරයා මේ තෝරගන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ සංශෝධනය කිරීමේ සහ හැකියාවක් තියෙනවා. ඊළඟට එක් අමාත්‍යවරුන්ට පවරන අමාත්‍යාංශ මොනවද? කැබිනට් මණ්ඩලයේ කොච්චර ප්‍රමාණයක් පත් කරනවද නැද්ද පිළිබඳ සම්පූර්ණ තීරණය කිරීමේ බලයත් ජනාධිපතිවරයා සතු වෙනවා. ඊළඟ සුවිශේෂ කාරණයක් මම ඔබට කියනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වනවා මේ විධායකයෙ ලෙස කටයුතු කරන විධායක එක් කොටසක් ලෙස කටයුතු කරන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කාර්ය ඉටු කිරීම සම්බන්ධයෙන් වගකීමට සහ උත්තර දීමට පාර්ලිමේන්තුවට දැඩිව බැඳී සිටිනවා. හැබැයි ජනාධිපතිවරයා ඒ තමාගේ කාර්ය ඉටු කිරීම සම්බන්ධයෙන් විධායක කටයුතු මෙහෙයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිය යුතු බව දැක්වුවත් ඔහු උත්තර දීමට බැඳින්නේ නැහැ. ඔහු වගකීමට බැඳී සිටින බව ව්‍යවස්ථාවේ සටහන් වුවත් පැහැදිලිව ඒ ජනාධිපතිවරයා වග නොකියන අවස්ථාවල ඊට එරෙහිව කටයුතු කරන්න ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැහැ. ඇති එකම ප්‍රතිපාදනය තමයි ස්ථාවර නියෝගයට කතානායකවරයා හරහා ජනාධිපතිවරයාගේ ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනල්ලා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමත් ඒ වගේම පාර්ලිමේන්තුවේ 3/2ක යෝජනාවක් සම්මත කරලා දෝෂාභියෝගයක් කරා ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීම. මේක අතිශය අමාරු සහ දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපි දන්නවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම ප්‍රායෝගික ඉටු වෙන්නේ නැහැ කියන එක
මුල් ව්‍යවස්ථාවට අනුව ඔප්පු වෙලා තියෙනවා. නමුත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම වගකීමට සහ උත්තර දීමට බැඳී සිටිනවා. ඊළඟට 78 ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයාට වෙස්මිනිස්ටර් ආකෘතිය අගමැතිවරයෙකුට තරම් ප්‍රබලත්වයක් හිමි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔබ දන්නවා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පාර්ලිමේන්තු තුලින් තමයි අගමැති සහ කැබිනට් මණ්ඩල තේරෙන්නේ. 78 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විධායකයේ පුළුල් භූමිකාවක් නියෝජනය කරන හින්දා අගමැතිවරයා නොවේ වැදගත් වෙන්නේ ජනාධිපතිවරයා හින්දා 78 ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයාගේ වැදගත්කම සාපේක්ෂව ඉතාම අඩුයි. ජනාධිපතිවරයාට සිය කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගැනීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුලින් සිය කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී අගමැතිගේ උපදෙස් පිළිගත යුතුයි නැත්නම් උපදෙස් පැතිය හැකියි කියලා සටහන් වෙනවා. නමුත් ප්‍රායෝගිකව අපි දන්නවා ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නකොට ඔහුට රිසිසේ නැත්නම් කැමැති ආකාරයට පත් කිරීම බලය තියෙනවා. අගමැතිගේ උපදෙස් නොතකා හැරිය හැකි. ඒක ගණන් ගන්නේ නැහැ. නමුත් විරුද්ධ පක්ෂයක් බලයට පත් වුණාම එයිදී පත්වන අගමැතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයාට කිසියම් ආකාරයකට උපදෙස් පැතීමක් අනුව අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමේ බලය තියෙනවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසිරී ගියත් කිසියම් ආකාරයකට විශ්වාසභංග යෝජනාවක් කරා පාර්ලිමේන්තුව තුළ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කළොත් හෝ ඉල්ලාසුවොත් ඒ අවස්ථාවේ අගමැති හා කැබිනට් මණ්ඩලය විතරයි විසිරියන්නේ. ජනාධිපති ධූරයට කිසිදු බලපෑමක් 78 ව්‍යවස්ථාවට සිදු වෙන්නේ නැහැ. ඔව් සිය ධූර කාලය දිගටම කරගෙන යනවා. ඊළඟට අගමැතිවරයාට ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක වැඩ බැලීමේ හැකියාව මේ ව්‍යවස්ථාව යටතේ ලබා දීලා තියෙනවා. ඒ වගේම කිසියම් ජනාධිපතිවරයෙක් අභාවයට පත් වුණොත් එහෙම සිය ධූර කාලය තුල අනුප්‍රාතික ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ප්‍රබල වන අවස්ථා බලමු. එහෙම ප්‍රබල වන අවස්ථා අපිට දෙකක් වගේ සටහන් කරන්න පුළුවන් නැත්නම් දැනගන්න හඳුනගන්න පුළුවන්. පළවෙනි එක තමයි ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ නැති එහෙම නැත්නම් විරුද්ධ දේශපාලන පක්ෂයක අගමැතිවරයෙක් පත් වුණොත් ඔහු සිය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනල්ලා කැබිනට් මණ්ඩලය හරහා කේවල් කිරීම කරනවා ජනාධිපතිවරයාත් එක්ක. ඒ හින්දා අගමැතිවරයාගේ සාපේක්ෂව වැදගත්කමක් වැඩි වෙන අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා 2001 දෙසැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයේදී එවකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත් වෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ධූරේ දාන කාලේ. ඒ කාලය තුල මේ අගමැතිවරයා ජනාධිපතිවරය සමග කිසියම් කේවල් කිරීමකින් තමන්ගේ බලය වර්ධනය කර ගැනීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. වැඩි ආණ්ඩුව තුල කේවල් කිරීමේ හැකියාවක් ඒ අවස්ථාවේදී නිතරම මේ ව්‍යවස්ථාවේ ඇති වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි ශක්තිමත් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් අගමැති වුණොත් ඔහුගේ පෞරුෂීය ලක්ෂණ තුලින් ආණ්ඩුක්‍රමයේ තුල යම් ජනාධිපතිවරයාට බලපෑමක් කර හැකි. අපි දන්නවා 1970ට 1980ට කාලයේ එකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විශාල භූමිකාවක් රඟ දැක්වුවා අග්‍රාමාත්‍ය ධූරේ. එතන වැදගත් වෙන අවස්ථාවක් විදිහට අපිට ගත හැකියි. දෙවෙනි එක තමයි 2004 2005 ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරේ දැරුවේ මහින්ද රාජපක්ෂ මහතායි. ඔහුගේ ධූර කාලය තුල ඔහුගේ තිබුණු පෞරුෂීය ලක්ෂණ ඉස්මතු වීම මත ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකුගේ භූමිකාව රඟ දැක්වුවා. ඊළඟට ඇගීම 1970ට මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ditth විධායකයේ බලතල හා කාර්යයන් පිළිබඳ විමසීමක් කරන්න. දැන් දරුවනි මෙතන මුල් ව්‍යවස්ථාවයි අදාළ කරගන්න ඕනන්නේ 19 සංශෝධනයට පෙර විශේෂයෙන්ම. එතකොට විධායකයේ කොහොමද සමන්විත වුණේ කියන එක සාකච්ඡා කළ යුතු වෙනවා.
ඒ වගේම විධායකයේ බලතල විශේෂයෙන් ජනාධිපතිවරයාට තිබු ප්‍රබල බලතල සහ කාර්යයන් පිළිබඳ විවේචනාත්මක සාකච්ඡාවක් තමයි මේ පිළිතුරේදී අපේක්ෂා කරන්නේ. හොඳයි. අපි යනවා ඊළඟ කොටසට. ව්‍යවස්ථා දායකයේ බලතල සහ කාර්යයන්. ව්‍යවස්ථා දායකය කියලා කියන්නේ පාර්ලිමේන්තුවට. 1978 ව්‍යවස්ථා දායක ඒක මණ්ඩලික ආයතනයක්. ඒක මණ්ඩලික ආයතනයක් කියලා කියන්නේ එක ආයතනයකින් පමණක් සමන්විත වෙන පාර්ලිමේන්තුවකට අපි කියන ඒක මණ්ඩලික ව්‍යවස්ථා දායකය කියලා. එය පාර්ලිමේන්තුව නමින් හඳුන්වනවා. මේ සංයුතිය මේ සංයුතිය කියන්නේ සංඛ්‍යාව 225යි. මේ 225න් 196 දෙනෙකු ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක්. පරිපාලන දිස්ත්‍රික්ක 25කි මැතිවරණ දිස්ත්‍රික්ක 22යි. මේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් තමයි තේරීපත් වෙන්නේ සමානුපාතික ලැයිස්තු ක්‍රමයේ යටතේ තෝරා ගන්න ලබනවා 196 දෙනෙක්. ඊළඟට 29 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් තෝරා ගන්නවා. මේ ජාතික ලැයිස්තුවෙන් තෝරාගන්නේ ඔබට මැතිවරණ ක්‍රම පිළිබඳ පසුව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබේවි. එතකොට දැනගන්න හැකියාව ලැබේවි මේ ජාතික ලැයිස්තුවට 29 දෙනෙක් තෝරන ආකාරය. මම ඉතාම සරලව කියන්නම්. කිසියම් මැතිවරණයකදී එක් දේශපාලන පක්ෂ ලබා ගන්නා මුළු අලංගු ඡන්ද සංඛ්‍යාව 29න් බෙදුනාම ලැබෙන උත්තරය අපි කියන පරිමිත ඡන්ද සංඛ්‍යාව කියලා. මේ පරිමිත ඡන්ද සංඛ්‍යාව එක් දේශපාලන පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව බෙදලා 29න් කී දෙනෙක් ලැබෙනවාද කියන එක තමයි අපි ජාතික ලැයිස්තුවෙන් තෝරන മന്ത്രി සංඛ්‍යාව තීරණය කරන්නේ. ඒ අනුව මෙතන සුවිශේෂව ඔබ දැනගත යුතු කරුණක් තියෙනවා. 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයට තේ ගොඩ නැගුණු ලද ව්‍යවස්ථා දායකයවත් පාර්ලිමේන්තුව පූර්ණ ස්වාධිපති බලය භුක්ති විඳපු ආයතනයක් නොවන බව. ඒකට හේතුව තමයි එකක් තමා ඔබ දන්නවා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව කියලා කිව්වේ කාලේ ව්‍යවස්ථා දායකයට ඒයි පත්වෙච්ච සියලුම മന്ത്രിවරු ජනතාවගේ ඡන්දෙ තේරිපත් වුණේ. හැබැයි 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 29 දෙනෙක් ජනතාවගේ ඡන්දෙන් නෙවෙයි තේරෙන්නේ. ජනතාවගේ ඡන්දෙ තේරෙන්නේ 196 දෙනෙක් පමණි. ඒ නිසා පූර්ණ ස්වාධිපති බලය භුක්ති විඳපු නැත්නම් හිමි ආයතනයක් ලෙස අපි මේක හඳුනාගන්නේ නැහැ. එතකොට මේ මංගල සැසිවාරයක මුලසුන ගැනීම ජනාධිපතිවරයා විසින් සිදු කරනවා. මේ මංගල සැසිවාරයේදී කොයි මංගල සැසිවාරයද කිසියම් පාර්ලිමේන්තුවක් ඡන්දයකින් තේරිපත් වෙලා ප්‍රථම අභිනවයෙන් රැස්වෙන පළමු රැස්වීමට අපි මංගල සැසිවාරය කියනවා. ඒ මුලසුන ගන්නවා ජනාධිපතිවරයා. ඒකෙදි කරන්නා වූ පළවෙනි කාර්යය තමයි මේ පාර්ලිමේන්තුව ක්‍රියාවට නගන්න නැත්තම් මෙහෙයවන්න ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් අවශ්‍ය වෙනවා. ඒ අය තමයි කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කරන එක කරන්නේ ප්‍රථම රැස්වීමෙන්. මේ අය තමයි පාර්ලිමේන්තුව ඉදිරි කාලය සඳහා මෙහෙයවන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තු කැඳවීම, වාර අවසන් කිරීම හා පාර්ලිමේන්තු විසිර හැරීමේ බලය ජනාධිපතිවරයා සතුයි. දැන් දරුවනේ ඔබට විභාගයේදී ඔබගේ විමසීමට ලක් කරන වැදගත්ම තැනක් තමයි මෙතන. ඒ තමයි ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායකයට කොයි ආකාරයට බලපෑමක් මැදිහත් වීමක් කරනවද, ඌට තියෙන බලය කුමක්ද කියන එක පිළිවෙත ඔබගේ දැනුම පරීක්ෂා කරනවා. එතෙන්දි තමයි මේක ඉතා වැදගත් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ තියෙනවා පාර්ලිමේන්තු කැඳවීම කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ වගේම වාර අවසන් කිරීම කරන්නේ ජනාධිපතිවරයා. වාර අවසන් කිරීමේ විශේෂ ප්‍රකාශයක් කරන ජනාධිපතිවරයා ඒ ප්‍රකාශයේ දක්වනවා ඊළඟට රැස්වෙන දිනය මාස 2ක් ඇතුළත ඊළඟට රැස්වෙන දිනය අනිවාර්යයෙන් මේ ප්‍රකාශනය තුල ජනාධිපතිවරයා විසින් සඳහන් කරනවා. ඊළඟට පාර්ලිමේන්තු විසිර හැරීම
මේ විසුරුවා හැරීම 70 වෙනි ව්‍යවස්ථාවෙන් උට දීලා තියෙනවා. මුල් ව්‍යවස්ථාවට අනුව ඒ අනුව වසරක් ඉක්ම වී ගිය පසු පාර්ලිමේන්තුව ඔහුට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය හිමි වෙනවා. ඔබ දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් මේක වසර 4මාරක් දක්වා එහාට රැගෙන ගියා. හොඳයි 70 වෙනි වගන්තිය කොහොමද තියෙන්නේ? පළවෙනි එක තමයි පාර්ලිමේන්තුව රැස් වෙලා ප්‍රථම මංගල සැසිවාරයේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණොත් එහිදී ජනාධිපතිවරයාට මේක විසුරවන්න බෑ. ඒ වගේම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙන ආපු අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවන්න ජනාධිපතිවරයාට බෑ. ඒ වගේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කළා. අයවැය ප්‍රකාශනය පළමු වර කියවීමේ සහ දෙවන වර කියවීමේදී පරාජයට පත් වුණොත් එහිදී ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවන්න වසරක් ඇතුළත වුණා. වසර ඉක්මවා ගිය පසු සම්පූර්ණයෙන්ම ඔහුට බලය තියෙන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයට යටත් වුණු ව්‍යවස්ථාදායකයෙක් විදිහට අපි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකයෙක් හඳුනා ගන්නවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන ආකාරය. මේ ව්‍යවස්ථාදායක බලය දෙආකාරයකට ක්‍රියාත්මක වෙනවා. පළවෙනි එක තමයි පාර්ලිමේන්තුව මගින්. පාර්ලිමේන්තුවට තමයි බලය දීලා තියෙන්නේ ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදනය කරලා ඒවා සාකච්ඡා කරලා සම්මත කරලා නීති බවට පත් කරන්න. එෙහිදී කතානායකවරයාගේ අවසාන අස්සන යෙදුණන් පසු එය නීතියක් බවට පත් වෙනවා. කතානායකවරයාට සාමාන්‍ය පාර්ලිමේන්තුවේ ඔහු නීති සම්පාදනයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් කිසියම් පනතකට ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂෝ සමාන ඡන්ද ලැබුණොත් එහිදී තීරක ඡන්දය දීමේ බලය කතානායකවරයා සතු වෙනවා. ඊළඟට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි දකින සුවිශේෂ තැනක් තියෙනවා මේ 50 සම්මත කරන නැත්නම් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ඒ තමයි අලුත්ම අංගයක් ජනමත විචාරණය. ජනමත විචාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්ති සංශෝධනය කිරීමට එහෙම නැත්නම් කිසියම් පනතකට ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා පරීක්ෂා කරන්න යෑමෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වොත් මේ ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුයි කියලා. එහෙමත් නැත්නම් ජනාධිපතිවරයාට සිතේ නම් මේ පනත මම පාර්ලිමේන්තුවට නොව ජනතාවට ඉදිරිපත් කරලා ජනතාවගේ කැමැත්ත ලබාගෙන ක්‍රියාත්මක කරනවා කියන අවස්ථාවල ජනමත විචාරණයක් මගින් නීති පනවන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විශේෂයෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය ලබා දීලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය අඩුවීමක් 78 ව්‍යවස්ථාව තුල අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද හේතුව ව්‍යවස්ථා සම්පාදනයේ බලය ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා ජනමත විචාරණයක් කරා. මීට අමතරව තව මට කිය හැකි දුවේ පුතේ තව කරුණු දෙකක් විතර. එකක් තමයි ආණ්ඩුව විසින් විදේශ ගිවිසුමක් විශේෂයෙන්ම ආර්ථික කටයුතු සම්බන්ධ විදේශ ගිවිසුමක් අත්සන් කළාන් පස්සේ ඒ විදේශ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර ඊට එරෙහිව නීති පැනවීම බලය අහිමි කරලා තියෙනවා. ඔන්න පාර්ලිමේන්තුවේ බලය සීමා වෙන තවත් තැනක් තමයි ආණ්ඩුව විසින් විදේශයන් සමග අත්සන් කරන ආර්ථික ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ නැවත ඒවට එරෙහිව නීති පැනවීමේ බලය සීමා කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් එකක් අපිට කියන්න පුළුවන්. කිසියම් ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරොත් ඒ වළංගුතාවය පරීක්ෂා කරන්න ඒ වළංගුතාවය පරීක්ෂා කරලා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැනියයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත්
එවැනි පනතක් නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා නීති පැනවීම බලයක් 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලබා දීලා නැහැ. ඒ අනුව 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ බලය හීන කරපු ආයතනයක් ලෙස අපි හඳුනා ගන්නවා. පාර්ලිමේන්තුවට සුවිශේෂ වන අවස්ථාවක් ව්‍යවස්ථාදායක බලතල සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි 75 වන වගන්තියේ තියෙනවා මෙහෙම අතීතයට බලපාන යම්කිසි සිද්ධියක් අතීතයට වර්තමානයේ නෙවෙයි අතීතයේ සිදුවුණු සිද්ධියක් එහෙම නැත්නම් කිසියම් අපරාධයක් හෝ වෙනත් සිදුවීමක් ඒකට අදාළ වර්තමානයේ නීති පනවලා ඒ සිද්ධියට අදාළ තීරණ ගැනීමේ සහ කටයුතු කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවරෝ විධිවිධානයක් පරිච්ඡින්න ඉවත් කරලා ඒ සංශෝධනය කරන්න. ඉවත් කිරීමට හෝ සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට නීති ගේන්න පුළුවන්. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් විධිවිධානයක් අලුතෙන් එකතු කරන නීති පැනවීමේ බලයත් පාර්ලිමේන්තුවේ 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලබා දීලා තියෙනවා. නීති පැනවීමේ සීමාවන් 70ට මම මුලින්මුත් කිව්වා නීති පැනවීමේ සීමාවන් කීපයක්. මෙතන ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා තව නීති පැනවීමේ සීමාවක් විශේෂයෙන්ම ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම හෝ එහි යම් කොටසක් හෝ ක්‍රියාකාරීත්වයේ අත්හිටවන්නා වූ නීති පනවන්න පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ඒක විශේෂ තත්ත්වයක් 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඊළඟට නව ආණ්ඩුක්‍රමයක් සම්පාදනය කිරීමකින් තොරව තිබෙන ආණ්ඩුක්‍රම 70ට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරිච්ඡින්න නැත්නම් අහෝසි කිරීමේ නීතියක් පනවන්න පාර්ලිමේන්තුවට බලයකුත් නැහැ. දැන් මේක 1972 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම වැදගත් වෙනසක් තියෙනවා. ඒ වැදගත් වෙනස තමයි 1972 ආණ්ඩුක්‍රම යටතේ ජාතික රාජ්‍ය සභාව තමයි එකල ව්‍යවස්ථාදායක කිව්වේ. එයි ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියන ත්‍රිවිධ බලතල ඒකරාශි වෙච්ච පූර්ණ බලය සහිත ආයතනයක්. 70 ව්‍යවස්ථාව යටතේ එහෙම නැහැ. අපි කලින් ඉගෙන ගත්තා. ඒ තමයි ජනාධිපතිවරයා වෙන ක්‍රියාත්මක කරන ජනමත විචාරණා ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවේ සීමාවන් තියෙනවා. නමුත් 72 ව්‍යවස්ථාව යටතේ ජනරාජ්‍යයේ සම්බන්ධයෙන් උත්තරීතරම ආයතනය ලෙස හඳුනාගන්නේ ජාතික රාජ්‍ය සභාව ඉන්දියාවේ පිසුදු ආයතනයක් ජනරාජ්‍යය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම 1970ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩි බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයා සතු වෙන නිසා පාර්ලිමේන්තුව ජනරාජ්‍යයේ උත්තරීතර ආයතන ලෙස අපි හඳුනාගන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න ඔබ දන්නවා සාමාන්‍ය සති දෙකකට පෙර. එතකොට ඒ නීතියක් බවට මම මුලින් කිව්වා පත් වෙන්නේ කතානායකවරයාගේ අවසාන අනුමැතියෙන්. විශේෂ පනතක් නම් 3/2 අනුමැතිය ඕන. ජනමත විචාරණයට ලක් වෙන පනතක් නම් ඒක ජනාධිපතිවරයාගේ අස්සන අවශ්‍ය වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු ව්‍යවස්ථායක පරමාධිපත්‍ය බලය කියන්නේ මොකක්ද කියලා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දෙන ලද පනත් පිළිවෙත ව්‍යවස්ථාවේ 80 වන වගන්තියට අනුව එහි වළංගුතාවය පිළිවෙත ප්‍රශ්න කිරීමට කවරෝ අධිකරණ ආයතනයකට බලයක් නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් පනවපු පනතක් හෝ ජනමත විචාරණකින් සම්මත වෙච්ච පනතක් පිළිබඳව ප්‍රශ්න කරන්න කිසිම අධිකරණයකට 70 ව්‍යවස්ථාව යටතේ බලය ලබා දීලා නැහැ. ඒක තමයි ව්‍යවස්ථායක පරමාධිපත්‍ය කියලා හඳුනාගන්නේ. මේක 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුනා දුන්නේ 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේක තව දුරටත් ඉදිරියට ගෙන ගිය බව අපිට කිව හැකියි. ඇගීම පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලතල පැහැදිලි කර එහි නීති සම්පාදනය සීමා වන අවස්ථා පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නේ දරුවනේ කොටස් දෙකකින් සමන්විතයි. මම මේක සාකච්ඡා කළා ඔබට. අපි පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා බලමු. දැන් නැවතත් මේ වගේ ප්‍රශ්නයකට ඔබට විධිමත් පිළිතුරක් ගොඩනගා ගන්න කොහොමද කොයිතරම් කරුණු ඇතුළත් කරන්නවද මේක
සාමාන්‍යයෙන් රචනාමය ස්වරූපයේ ප්‍රශ්නයක් නිසා වැඩි කරුණු ඔබට මේකෙදී මේ පිළිතුර තුල සාකච්ඡා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු සතු ව්‍යවස්ථාදායක බලතල. මුල් කොටසෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවට තියන්නා වූ ව්‍යවස්ථාදායක බලතල මොනවද කියලා. ඊට පස්සේ ඔබ ඒ පාර්ලිමේන්තුව කියලා අපි හඳුනගන්නේ නීති සම්පාදන ආයතනය. එතකොට ඒ ආයතනයට නීති සම්පාදනය කරන්න සීමා වන කරුණු මොනවද කියන එක දෙවෙනි කොටසෙන් පැහැදිලි කරන්න ඕන. මේක තර්කානුකූල පිළිතුරක් ලියන්න ඔබට නැවතත් මම ඔබට පොඩ්ඩක් පෙන්වා දෙන්නම් මේකේ තියෙන මේ අවස්ථා ටික. එතකොට ව්‍යවස්ථාදායක බලතල පාර්ලිමේන්තු. එතකොට මේ 75 වෙනි වගන්තියේ අපිට සුවිශේෂ වෙනවා අතීතයට බලපාන නීති පාර්ලිමේන්තුවට පනවන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවරෝ විධිවිධානයක් ඉවත් කරන්න. ඒ වගේම ඒ සංශෝධනය කරන්න ව්‍යවස්ථාවෙන් හැකියාව තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේට අලුතෙන් යම් විධිවිධානයක් එකතු කරන ආකාරයේ නීති පනවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා. දැන් සාමාන්‍ය පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපි නීති සම්පාදන ආයතනය රටේ මනා පැවැත්මට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සහ මූල්‍ය පාලනය කියන වගකීම් දෙක තමයි පාර්ලිමේන්තුව විසින් දරන්නේ. එතකොට මම මීට පෙර මේ පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලතල සාකච්ඡා කරන අතරේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පෙන්නවා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නංවන්න පුළුවන් ආකාර දෙකක් පිළිබඳ. ඒකත් ඔබේ පිළිතුරේ සටහන් වෙන්න ඕන. පාර්ලිමේන්තුව මගින් නීති පනවන්නත් පුළුවන්. ඒ වගේම ජනමත විචාරණයක් කරත් 78 ව්‍යවස්ථාවේ නීති සම්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔන්න ජනමත විචාරණයක් මගින් නීති පැනවීම පාර්ලිමේන්තුවට පරිබාහිරව සිදුවන කාර්යයක්. ඔබගේ පිළිතුරට එයත් අන්තර්ගත වෙන්න ඕන විධිමත් පිළිතුරකදී. ඒ වගේම මේ දැන් මම පෙන්නලා දුන්න කාරණා තුන ඇතුළත් වෙන්න ඕන. ඒ වගේම ඔබට මේ නීති පැනවීමේ සීමාවන් පිළිබඳ සාකච්ඡා කරන්න ඕන දෙවෙනි කොටසේ. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් කොටසක ක්‍රියාකාරීත්වය අත්විඳවන්නා නීති පනවන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අත්විඳවන්න නීතියක් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. ඒ වගේම යම් කොටසක ක්‍රියාකාරීත්වය අත්විඳවන්න නීති පනවන්නත් පාර්ලිමේන්තුවට නොහැකි බව ව්‍යවස්ථාවේ සටහන් වෙනවා. ඒ වගේම නව ආණ්ඩුක්‍රමයක් සම්පාදනය කිරීමකින් තොරව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න නැත්නම් පරිච්ඡින්න කරන්න නැත්නම් ඉවත් කරන්න නීති පනවන්න හැකියාවක් නැහැ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළා වෙනත් ව්‍යවස්ථාවක් පනවනවා නම් අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් තොරව මේ ව්‍යවස්ථාව අත්විඳවන්න හෝ එය සම්පූර්ණ අවශ්‍ය කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට නැහැ. එතකොට ඔබට මේ පිළිතුර තුලනාත්මකව ගොඩනැගීමක් කරන්න පුළුවන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව කියලා කියපු ආයතනය ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියන බලතල ත්‍රිත්වයම සම්බන්ධයෙන් උපරිම භුක්ති විඳා ජාතික රාජ්‍ය සභාව. මේ ආයතන ජාතික රාජ්‍ය සභාව. මේ ජාතික රාජ්‍ය සභාව කියන ආයතනය ජනරජයේ ක්‍රියාත්මක වූ උත්තරීතර ආයතනයයි. ඊට පරිබාහිර කිසිදු ආයතන නීතියක් පනවන්න බෑ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒ උත්තරීතර භාවය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව පාර්ලිමේන්තුවට පරිබාහිර නීති පැනවීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ගොඩනගලා තියෙනවා. ඒ අනුව අපි හඳුනා ගන්න මේ පිළිතුර තුල පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලතල කිසියම් සීමාවකට යටත් වෙලා ක්‍රියාත්මක කරන්න වෙච්ච නිසා මේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ව්‍යවස්ථාදායක බලයෙන් හීන ආයතනයක් තමයි පාර්ලිමේන්තුව ලෙස හඳුනාගත හැක්කේ. දැන් මේ සාකච්ඡා කරන ලද කරුණු ආශ්‍රිතව ඒ කරුණු උපයෝගී කරගෙන වඩා නිවැරදි පිළිතුරක් ලියීමට ඔබට හැකියාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විධිමත් පිළිතුරක් ලියලා ඔබ
විභාගය සඳහා සූදානම් වෙන්න. ඒ වගේම ඉදිරි කොටසෙන් ව්‍යවස්ථාදායක සහ විධායකය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත් අධිකරණයේ ස්වාධීනත්වය සහ භාවිතය පිළිබඳවත් ඔබට කරුණු අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබේ.